समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सब्बे संखारा अनिच्छाति यदा पඤ්ඤාය पස්සति अथ निब्बिन्दति दुःखे एष मग्गो විසුද්ධියාති. ධර්මාවබෝධය සඳහා කරුණු එකතු කර ගැනීම පිණිස නෙත්නාලිකා ධර්මානුශාසනාවන් තෝරාගත්තා වූ දවසේ අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ලක්වාසී ලෝවාසී සදහැබර පින්නතුනි, අද ධර්මානුශාසනාවේ සදහැබර දායකත්වයේ දරනු ලබන්නේ හිඟුරක්ගොඩ 2 සෙන්ට්‍රල් නිවසේ පදිංචි ලක්ස්මන්ද සිල්වා මහතා, ගංගා ජයසිංහ මහත්මිය සහ දූ දරුවන් විසින්. මින් පෙර ධර්මදේශනාවන් කිරීමේදී අප මහා නාම සූත්‍රයේ සඳහන් තෙරුවන් සරණ යාමත්, අනන සූත්‍රයේ සඳහන් වෙන්නා වූ ණය නැති බවවත්, අනවජ්‍ය නම් වූ සුඛයක් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව හැම දිනාටම උරුම බවත් පැහැදිලි කරන්නට යෙදුණා. ඒ දෙකෙහිදීම අපි පැහැදිලි කරපු කරුණක් තමයි තෙරුවන් සරණ යාම ලදරු කාලදී කටපාඩමක්කින් කියනවට වඩා ධර්ම ශ්‍රවණය කිරීමෙන් පසු සසර දුකින් මිදීම සඳහා ජීවිතය තුළ අනුගමනීය ප්‍රතිපදාවක් අනුගමනය කරනවා කියන්න පොරොන්දු වීමක් තෙරුවන් සරණ යාම කියන්නේ. ඒ වගේ අනවජ්‍ය කියන එකේ තේරුමත් පෘථග්ජන පුද්ගලයෙකුගේ විඳින්නා වූ ලෞකික සැපයට එහා ගිය ලෝකෝත්තර සැපයක් ලබා ගැනීම පිණිස ජීවිතය තුළම ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් ලෝ බැලීමේදී ලැබෙනා වූ සුඛයක් බවත් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. මේ පිළිබඳව ගැඹුරට යාම තවදුරටත් ඉදිරියට තබලයි මම තිබෙන්නේ. මන්දයත් ක්‍රමයෙන් ගැඹුරට යන ධර්මදේශනා මාලාවක් සඳහායි අපට ඉඩකඩ වෙන් වී තිබෙන්නේ. අදත් ඒ වගේ සරල තැනකින් පටන් අරගෙන ගැඹුරු තැනක් කරා ගෙන යන්නා වූ මාතෘකාවටයි මා මේ සූදානම් වෙන්නේ. මම ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඕනෑකමින් සවන් දෙන්න. මන්දයත් අවුරුදු 50කට 55කට පෙර මම හිටපු තැන ඉඳලා, ඒ කියන්නේ දරුවෙක් වශයෙන් අවුරුදු 12ක 15ක හිටපු තැන ඉඳලා පැවිද්දේ අවුරුදු 40ක් 41ක් නැත්නම් දහම් පොතපත හැදෑරීමට අවුරුදු 45ක් විතර ගත කරපු කෙනෙක් වශයෙන් අද මා දකින්න දේ දක්වා ක්‍රමයෙන් මේ ගැඹුරට පැහැදිලි කරන්න කල්පනා කරනු ලබනවා. ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ලබාගත් අවබෝධය අනුව. එතකොට මේ බෞද්ධ ලෝකයා ඉන්නේ කොතනද ආගමික අවබෝධයෙන් කියන එක පිළිබඳව අපට කිසියම් ආකාරයක හැඟීමක් තිබෙනවා. ඉන්නේ කොතනද? සිටිය යුත්තේ කොතනද? එයින් කියවෙන්නේ පැවිද්දේ හෝ ආරණ්‍ය කියන එක නෙවෙයි. බෞද්ධෙක් වශයෙන් Taman කොතන හිටියත්, නිවසේ හෝ කොතනක හිටියත් Tamanගේ අවබෝධයෙන් කොතනද ඉන්නේ කියන එක. අනේ මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේදී මා මෙන්න මේ වගේ දෙයක් දකිනවා. ප්‍රථමයෙන් මා දකින්නේ ඔබ අවමගුල් උත්සවයට සහභාගී වෙනවා. මමත් ලදරුවෙක් වශයෙන් සහභාගී වෙන්නේ නැති. එවිට මට ළමා කාලයේ දකින්න ලැබුණා වූ බැනරය තමයි අනිච්චවත සංඛාරා, සබ්බේ සංඛාරා අනිච්චාති. ඒක සිංහලෙන් සියලු දේවල් අනිත්‍යයි කියන එකත් ලියලා තියෙනව නැත්නම් කියලා තිබෙනවා. මාකුගේ පියකුගේ ජීවත් වීම සමුගැනීම අනිත්‍ය වශයෙන්. දැන් ඉස්සර ජීවත් වෙලා හිටියා, දැන් අපින් නැහැ. දැන් අනිත්‍ය කියන අර්ථයකින් පැහැදිලි කරන්නට උත්සාහ කළා තිබෙන බව. ඒ වගේම අවමගුල්ලුස්සෝ සංකේත පාඨයේම අනිච්චවත සංඛාරා, සබ්බේ සංඛාරා අනිච්චාති, වය ධම්මා සංඛාරා.
එය මරණයෙන් පසු ප්‍රදර්ශනය කරන ප්‍රදර්ශන පාඨයක් බවට පත් වෙලා ඇරුණහම ජීවිතය තුළ තේරුම් ගත් දෙයක් වශයෙන් කල්පනා කර තිබෙන බව, තේරුම් අරන් තිබෙන බව මා දකින්නේ නැහැ. එසා අපි මෙය ක්‍රමෙන් ගැඹුරට අරන් යන්න වෙනවා. ඔය සියලු දේ අනිත්‍යයි කියන වචනය සමාජයේ භාවිතා කරන්නේ ඇස් දෙකෙන් ලෝකය බැලීමක් වශයෙන්. ඔවුන්ට මේ සියලු දේ කියලා කියන්නේ තමන්ගේ සිරුර ඇතුළු, පරවෙන මල් ඇතුළු, ගස් කොළන්, වතු පිටි, ඇඳුම් පැළඳුම්, එහෙම නැත්නම් මේ බාහිර ලෝකේ තියෙන සියලු දේවල් හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ, වෙනස් වෙනවා, දි รา වටපත් වෙනවා කියන එක. මං හිතන්නේ මමත් අවුරුදු 12ක 13ක 15ක කෙනෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය මේක කියලා තමයි පිළිගත්තේ, තේරුම් අරන් හිටියේ. අපි මෙතරම් මාධ්‍ය ඔස්සේ ධර්ම දේශනා කරලා තාමත් මේ මතේ ඉන්න බෞද්ධයන් හිටීම ගැන මම නම් අතිශයින් කනගාටුවටපත් වෙනවා. මොකද මේ අනිත්‍ය හේවත් මේ වෙනස් වෙන සුළු ස්වභාවය දේශනා කරන්න, පාරමිතා සම්පූර්ණ කරන්න ඕන නැහැ. ලෝකේ හැම දිනාටම යමක් සත්‍යයක් පැහැදිලි කරන්න බුදු වෙන්න ඕන නැහැ. මේ ලෝකේ ඉන්න ඕන කෙනෙකුගෙන් ඇහුවොත්, බෞද්ධ හෝ අබෞද්ධ, ජාතික හෝ දේශීය වශයෙන් අදාළ භාෂාව කතා කරලා ඔවුන්ගෙන් ඇහුවොත් මේ සියලු දේවල් කැඩෙනවා බිඳෙනවා නේද, වෙනස් වෙනවා නේද කියන එක, ඒක නෑ කියන කෙනෙක් නෑ, ඔක්කොටම පේනවා. ඒකට ලෝකයේ ආගම් වේදකින්තර ඔක්කොටම පේන දෙයක් දේශනා කරන්න බුදුරෙක් පහළ වෙන්න ඕන නෑනේ. බුදුරෙක් පහළ වෙන්න ඕන අපට නොපෙනෙන දෙයක් දේශනා කරන්න. අනිත් මේක දැනගත්තයි කියලා ඔබ කල්පනා කරලා බලන්න, ඔබගේ සිත කෙලෙසයන්ගෙන් සංසිඳී ඔබට ජීවිතය තුළ දුකින් මිදීම හමු වෙලා තිබෙනවද කියලා. නැහැ. අන්න එහෙමයි කල්පනා කරන්න ඕන. ඒ වගේම ඊළඟ වචනට එන්න, මේ සබ්බේ සංඛාරා අනිච්චාති කියලානේ තියෙන්නේ. ඒක සියලු සංස්කාරයන් සම්බන්ධයෙන් බලන්න ඕන දෙයක්. දැන් සියලු සංස්කාරයන් කියන්නේ අපි හිතින් සඳහන් කළා වූ වතු පිටි දිය කඩන්ද ගෙවල් දරවල්ද. එහෙම තමයි සමාජය හිතන්නේ. ඒ අනුව අපට ඒ වගේම තව කාරණයක් තියෙනවා. යදා පඤ්ඤාය පස්සති. යම් විටක නුවණින් දකීද. නුවණින් දකීද යන්න දෙනුවණින් දකින්නේ, දකීද නොවේයි. දැන් ඔය සමාජයේ බාහිර වස්තුන්ගේ කැඩීමේදී යාම දෙනුවණින් දකින එකක් නේ. ඒකට අපි නමක් තියමු දෙනුවණින් දකිනු ලබන අනියත බව. ඒක ලෝකේ ඔක්කොම දන්නවා. නමුත් සංඛාරයන්ගේ අනිත්‍ය යම් විටක නුවණින් දකීද, එතකොට දුක කෙරෙහි කලකිරෙනවා කියලා තියෙනවා. ඒක සංඛාර දුක්ඛය වෙන්න පුළුවන්. එයම දුකින් මිදෙන මඟ, ඒ සමග්ගෝ විසුද්ධිය. එතකොට වෙන මොකුත් ඕන නැහැ. මේ ගාථාවේ සඳහන් පරිදි නුවණින් සංඛාරයන්ගේ අනිත්‍ය දැක්කොත් අපට දුකින් මිදෙන මඟ හෙළි වෙනවා කියලා මේ ගාථාව තුළ සඳහන් කරලා තිබෙනවා. එතකොට ඒ බුද්ධ වචනයක්. එවිට ඔබට වැටහෙනවා නේද අපි අවශ්‍ය තැනට ඇවිදින් නැහැ කියලා. දැන් එතකොට මේ සංඛාරයන්ගේ අනිත්‍යද අපි මේ දකින්නේ කියලා හොයන්න වෙනවා. අන්න එතකොට මේ සංඛාර පදයට තිබෙන අරුත් හොයන්න වෙනවා අපිට. දැන් ඔය සංඛාර පද ගණනාවක් තිබෙනවා. නමුත් අපි අපට අදාළ එකක් දෙකක් විතරක් ගනිමු. සයන්න බිඳුව, අල්ප ප්‍රාණ කායන්න, රයන්න සංඛාර. මේ සංඛාර කියලා කියන්නේ යථා සංඛාර දානස්මින් උජිතම් සිම්මහාපතේ. මහමග උස තැනක බහලන්නා වූ කසල. සංඛාර දානස්මින් කසල දාන තැන. එතකොට සංඛාර කියන එක එතන යොදන්නේ කසල කියන දේවල් වලට. එහෙම නැත්නම් දි รา යන දේවල් වලට. ඔය බාහිර දේවල් වල දි รา යාම කසල දි รา යාමයි. නමුත් ඒ කසල කියන සංඛාර පදේ සංඛාර මා ප්‍රාණකයන්න නෙවෙයි. දැන් අවමගුල්ලුස්සවයකදී අනිච්ඡාවත සංඛාරා පදේ ගහලා තිබෙන්නේ එහෙමනම් මා ප්‍රාණකයන්ෙන් සංඛාරයක්. එහෙමනම් ඒක කසල විය නොහැකි නේද? අන්න එහෙමයි පළවෙනි තේරුම ගන්න වෙනවා. සංඛාර කසල වලට නමක් තියෙනවා. ඒක දි รา යනවා. ඒක ඇස් දෙකට පේනවා. ඒක ලෝකෙ ඔක්කොම දන්නවා. නමුත් මේ බුදු සමයෙන් පෙන්වන අනිත්‍ය කියන පදය නිවන් මාර්ගට උපනිශ්‍රේ වෙන, දුකින් මිදීමට උපනිශ්‍රේ වෙන භාවිතා කළ යුතු ධර්මතාවයක් බවයි මේකෙන් කියවෙන්නේ. දැන් බලන්න, මට මෙහෙමත් ඔක කියන්න පුළුවන්.
තථාගත බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා කළා වූ ප්‍රකාශයක් තියෙනවා උදාන වාක්‍ය කියලා. උදන් නැනීම තමන් ලබාගත් තත්ත්වය පිළිබඳව සතුටටපත් වීම. ගාථාව අනේක ಜಾති සංසාරං මේක තිබෙනවා විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගා කියලා පදයක්. අන්න එතන තියෙනවා සිත සංඛාර ගත වීමෙන් මිදුණා. තණ්හාව නැති වුණා කියලා. එතකොට එතන ගතං චිත්තං කියන පදයේ සමහර විට මම අහලා තියෙනවා ඇතැම් දේශකින් වහන්සේලා පවා ගතං ශරීරයේ චිත්තං සිත කියලා කියපු වෙලාවල්. නෑ එතකොට සිතයි ගතයි වෙන්වීම කියලා නේ කියන්න හදන්නේ. ඔබ අභිධර්මයේ හදාරපු කෙනෙක් වශයෙන් නම් බලන්න සෝමනස්ස සහ ගත, දෝමනස්ස සහ ගත, එක්ග සහගත කියන්නේ මොකක්ද කියලා. සහගත සමග යෙදුන. ගත කියන්නේ ශරීරය නෙවෙයි එතකොට. සමග යෙදුන කියන එක. අන්න එතකොට එහෙමනම් සිත සංඛාර ගත වීමෙන් මිදුණයි කියන එක. එතකොට සිත සංඛාර ගත වීම බුදුවරු පහළ වෙන්න පෙර මිනිසුන් අත සිදුවෙන දෙයක්. සිත සංඛාර ගත වීම පළවෙනි වතාවට මිදුනේ තථාගත බුදු පියාණන් වහන්සේ. එහෙනම් අපිට එහෙමනම් මේ සිත සම්බන්ධයෙන් තමයි මේ ගතං චිත්තං කියන කාරණේ සිත සම්බන්ධ සිද්ධියකට බව තව ටිකක් එහාට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් තවත් වචනයක් ගන්නවා. සබ්බේ සංඛාරා කියන පදේ මහා ප්‍රාණකයන්. අනිච්ඡාති දුක්ඛාති ධම්මා අනාත්තාති. අනිච්චවත සංඛාරා වය ධම්මා සංඛාරා. දැන් බුදුන්ගේ අන්තිමවාදය කියලා කතා කරන එකේ තේරුම නැත්නම් එහි වැදගත්කම ඔබ දන්නවද? සාමාන්‍යයෙන් මම මෙහෙමයි කියන්නේ. යහපත්ව ධනෙ උපයා සපයා සාධාරණ ලෙස දූ දරුවන්ට විදා දුන්නා වූ ආදරණීය පියෙක් ජීවිතෙන් සමුගන්නවා අසී කල්පනාවෙන් යුක්තව. දැන් ළඟට ඇඳට ගෙන්නලා Taman පරලෝ යන්න පෙර දෙන්න ඕන අන්තිම අවවාදයක් නැත්නම් ආදරයෙන් ඒ සියලු අය සමගියෙන් සමාදානෙන් වාසය කරන්න වාද වේද වෙන්න එපා කියන එක තමයි ඔහුට දෙන්න තියෙන හොඳම අවවාදය. තමන්ගේ සම්පත් රකින්න, පවුලේ ගෞරවය රකින්න කියන එක. ඒ වගේ අවුරුදු 45ක් පුරා ලෝට ධම් දෙසුවා වූ උත්තමේක වහන්සේකුගේ සමුගැනීම තුළ දෙන්න පුළුවන් ඉහළම අවවාදය නේද මේ? මහණෙනි මම දැන් ඔබ අමතමි. හඳ දානේ බික්කේ ආමන්ත්‍රයාමෝ. වය ධම්මා සංඛාරා. සංඛාර කියලා කියන්නේ වැය වෙන ධර්මයක් හෙවත් විනාශ වෙන ධර්මයක්. එනිසා සංඛාර මත රැඳී සිටින්නට උත්සාහ කරන්නේ නැතුව සංඛාරයන්ගෙන් මිදෙන්න අප්‍රමාදව කටයුතු කරන්න කියන එක තමයි පෙන්වලා තිබෙන්නේ. දැන් මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට කෑම් බීම් ඇඳුම් පැළඳුම් ගෙවල් දරවල් ඕන. ඒවා සංඛාර නම් ඒවෙන් මිදලා අපි ජීවත් වෙන්නේ නැහැ. ඒක බුදුරෙකුට තහනම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මව කුසකින් බිහිවන පුද්ගලයා ජීවිත අවසානය දක්වා වාතය, ආහාර, ජලය, ඇඳුම් පැළඳුම් මේවා පරිහරණය කරන්නට වෙනවා. බුදුරෙකුත් ඒක පරිහරණය කළානේ. අන්නේ අනුව නුවණින් බලන්න වෙනවා. තව ටිකක් එහාට මේ සංඛාර පදය මොකක්ද කියලා හොයාගන්න. මේ සංඛාර කොහෙද තියෙන්නේ කියලා හොයන්න. අන්න එහෙමයි අපි මේක මේ අනිත්‍ය හොයන්න ඉස්සෙල්ලා සංඛාර මොනවද කියලා හොයාගන්න වෙනවා. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා දෑසින් දැක බාහිර ලෝකේ තියෙන සියලු දේවල් වලට සම්බේ සංඛාරා කියලා කියන්නේ නැහැ කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ බාහිර දේවල් වල දි รา යන දේවල් කතල කියන වරුණාම අනිත්තට චත්තාරෝ මහ භූතා කියන වරුණාම මේ සංඛාර සම්බන්ධයෙන් කොහෙද තියෙන්නේ කියලා හොයාගෙන යනකොට මට හමු වෙන ප්‍රකාශ දෙකක් හමු වෙනවා ත්‍රිපිටකය තුල දෙන්නෙක් එකඟ වෙලා තියෙන. මේ දෙන්නට මම කියන්නේ බුදු පියාණන් වහන්සේ සහ බුද්ධ පුත්‍රයන් වහන්සේ. කියන්නේ තථාගතයන් වහන්සේ ප්‍රවේශයාගත් ප්‍රථමයා උන්වහන්සේට පමණක් දෙවෙනි වෙන කීප නමක් ඒ කාලේ හිටියා චාරිපුත්‍ර මොග්ගල්ලාන මහා කාශ්‍යප ආනන්ද කියලා. මේ අතර මේ ධර්මයේ සම්බන්ධයෙන් භාණ්ඩාගාරික බව නෙමෙයි ප්‍රඥාවට අග්‍ර කෙනෙක් හිටියා සාරිපුත්‍ර කියලා. මම ඔබට ඉදිරිපත් කරන්නම් මේ දෙදෙනා වහන්සේගේ පැහැදිලි කිරීම තියෙන තැන් දෙකක්. තථාගත බුදු පියාණන් වහන්සේ පරිවිමංසන නම් වූ සූත්‍රය දේශනා කරමින් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා. අවිජ්ජාගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ. පුරිසෝ ස්ත්‍රී හෝ ගිහි හෝ පැවිදි එතනින් පෙන්වන්නේ පුද්ගලයෙක්.
අවිද්‍යාගත වීම තුළ හෙවත් නොදන්නාකමක් තුළ වැරදි දැකීමක් තුළ අවිද්‍යාවක් තුළ අපුඤ්ඤං චේ සංඛාරං අபிසංකරෝති පුඤ්ඤං චේ සංඛාරං අபிසංකරෝති ආනිජ්ජං චේ සංඛාරං අபிසංකරෝති අபிසංකරෝති කියන පදේ වරහන් ඇතුළේ ඉදිරිපත් කරලා තිබෙන්නේ අනාගත විපාකයක් වශයෙන් ඵලයක් ලබා දෙන්නට හේතු ඉතුරු කිරීම කියන අර්ථයෙන් අபிසංඛාර අபிසංකාරයට අනාගත ඵලයකට හේතු ඉතුරු කරන්න පුළුවන්. ඒ හේතුවේ ඵලය තමයි අනාගතේ හටගන්නේ. එතකොට පුරුෂයෙක් විසින් කරන ලබන්නා වූ රැස්කිරීම අනාගත ඵල ලබා දීමට එකතු කරන්නා වූ රැස්කිරීම තුනක් සමා පුඤ්ඤෝපගං හෝති අපුඤ්ඤෝපගං හෝති ආනිජ්ජෝපගං හෝති විඥානං. සිත බැස ගන්නවා නැත්නම් උපගත වෙනවා කියලා පෙන්නලා තිබෙනවා. දැන් මේ තුනට කියලා තියෙන නම මොකද්ද? අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර. මේවා මොනවද? අපි විස්තර කරගන්න ඕන කාරණාව. ඒ වගේම මේක බුදුන් වහන්සේගේ මේ ප්‍රකාශය අනුමත කළා වූ අය ඉන්නවද? අද නෙමේ සමකාලීන නික්ලේශී උත්තමයන් වහන්සේලා අතර. තථාගත බුදු පියාණන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණය සමීපයේදී බුදුරු හෙළි කරවදාලා වූ ධම විනාශ නොවීම සඳහා මේවා එක්රැස් කරලා තියන්න ඕනයි කියලා හිතුවා වූ සාරිපුත්‍ර හිමියන් වැනි අය තමන් උන්වහන්සේ දේශනා කළ සියලු ධර්ම එකතු කරපු සංග්‍රහයක් කරලා තිබෙනවා. එකේ කාරණා දෙකේ කාරණා කියලා මේක 11 දක්වා බෙදමින් පිටු 80ක් විතර දිගට තිබෙන්නා වූ දීඝනිකායේ පවතිනා වූ සංගීති සූත්‍රය මේකට කියන්නේ. මෙන්න මේ සංගීති සූත්‍රයේදී තුනේ කොටස් අධ්‍යයනය කරගෙන යනකොට තේරෙනවා තත්ත්වරියුත් මහ රහතන් වහන්සේත් පැහැදිලි කරලා තියෙනවා සංඛාර ಜಾති තුනක් තියෙනවා කියලා. ඒකෙ තිබෙන්නේ අපුඤ්ඤාභි සංඛාරය, පුඤ්ඤාභි සංඛාරය සහ අනිජ්ජාභි සංඛාරය කියලා. දැන් එතකොට උන්වහන්සේලාගේ අවබෝධයෙන් සංඛාර කියලා කියන්නේ සිතේ පවතින දෙයක් කරනවා බාහිර වස්තු වල තියෙන සංඛාරය ගැන නෙවෙයි කතා කරන්නේ. ඉතින් බාහිර වස්තු වල සයන්න බිඳුව අල්ප ප්‍රාණ කායයෙන් සංඛාර පිළිබඳව අනිත්‍යක් ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ නැති බවයි මට තේරෙන්නේ. මෙන්න මේ ආර්ය සත්‍ය යටපත් වී සම්මුති සත්‍ය ඉස්පතු වුණාට පස්සේ ඇසින් දකින්න දේවල් පිළිබඳව කතා කරමින් සංඛාර කියන්නේ රාශි කිරීම, ඒක රාශි කිරීම, ගොඩ ගැහිම් කියන අර්ථයෙන් ඒවැ දි รา යාම වෙනස් වීම කියන අර්ථයට අපි ලහු වෙලා නැත්නම් සරල වෙලා නැත්නම් නොමග ගිහිම් කියලායි මට කියන්න තිබෙන්නේ. ඒකේ සංඛාර වලට පදයක් තියෙනවා අභි කියන වචනයකුත්. ඒ සංඛාර තුන මිනිසාට මොනවද ලබා දෙන්නේ කියලා තේරුම් ගත්තාම ඔබට මේක උදව් වෙනවා. නමුත් මේකට මත්තෙන් තවත් සංඛාර තුනකුත් තිබෙනවා. ඒක සබ්බේ සංඛාරා කියලා කියන අයත් හිටි නිසා දැනට නම් අඩුයි. ඒකත් පැහැදිලි කරලා දෙන්න වෙනවා. අර තවත් ත්‍රිවිධ සංඛාරයක් තියෙනවා. නමුත් බුදුන් වහන්සේ වදාළ අවිද්‍යාව පත්‍ය සංඛාරෝ සාරිපුත්‍ර හිමියන් වදාළා වූ ත්‍රිවිධ සංඛාරය හෝ නෙවෙයි. ඒ ගැන අධ්‍යයන නොකළ අය තමයි මේ අපට පමණක් අදාළ වෙන. ඒ කියන්නේ මිනිසුන්ට පමණක් අදාළ වෙන සංඛාර තුනක් ගැන කතා කරලා තිබෙනවා. අපි පාවිච්චි කරනවානේ කයයි වචනයයි සිතයි කියලා තුනක්. මෙන්න මේ ත්‍රිවිධ ක්‍රියාකාරකම් හටගන්නට සිතේ හටගන්නා වූ හැඟීම් ස්වභාවයක් තමයි මේ අනිත් ත්‍රිවිධ සංඛාරය. අපි කියමුකෝ හිතේ යමක් හටගන්න බව දැනගන්නේ සංඥා වේදනා මගින්. සංඥා හැඳිනීම වේදනා විඳීම. එතකොට ඒකට කියන්නේ මනෝ සංඛාරය කියලා. ඒ වගේම ආස්වාස වාතේ ගන්නතුරු තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ආස්වාස වාතේ නතර වුණොත් එහෙම අපිට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් හුස්ම පාර ඇතුළු වෙන මොහොතක් පාසාම ශරීරයේ මියාමක් සමග ඉදීමක් නැවත යනත කය සකස් වීමක් සිදු වෙනවා. දියේ ගිලුනොත් හෝ හුස්ම හිරුණොත් හෝ විනාඩි කිහිපයකින් කය රාශි වීම විදලා යනවා. එහෙනම් ආස්වාස වාතේ මගිනුත් කයේ යම්කිසි පණ ගැන්වීමක් සිදු වෙනවා. තවත් තියෙනවා අපි කතා බහ කරන දේ. මේ කතා බහ කරන දේ හිතට එන දේ තමයි වචනට එකතු කරන්නේ. දැන් ඔක හිතට එන්නේ නැහැ. මේ වචනට එකතු කරන්නේ නැතුව කෙනෙකුට හිතා ඉන්න පුළුවන්. මම හිත මෙහෙම ගමනක් යනවා, මගේ විරුද්ධවාදී හමුනොත් මෙහෙම කරනවා කියලා සිතින් හිතනවා. කායට වචන එකතු වෙන්නේ නැහැ. අනේ සිතින් සිතන එකට කියනවා විතක්ක ਵਿਚාර කියලා. එතකොට විතක්ක ਵਿਚාර සංඥා වේදනා ආස්වාස ප්‍රාස්වාත වාතයටත් ත්‍රිවිධ සංඛාර කියලා කියනවා. නමුත් ඒක මිනිසා සඳහා නැත්නම් සත්වයින් සඳහා ඝන කිරක් ඇති අය සඳහා පමණයි. මෙන්න මේ ඉහතින් සඳහන් කළා වූ අபிසංඛාරයේ අනාගතය මොකද්ද? අපි ඒවට නම් දෙන්න වෙනවා. නම් දෙන්න වෙන්නේ මෙහෙමයි. ඔබ දන්නවා නේද පව් කියන වචනයක්.
පව් කියන වචනේ බුදුදහමේ උගන්වන්නේ මේ පව් කළොත් මිනිසාට දුක් විපාක ගෙනත් දෙනවායි කියන එක. අන්න ඒ පව් රැස් කරනවා කියන වචනේ තමයි අපුණ්‍ය අபிසංකාර කියලා කියන්නේ. එතකොට ලෝභ දේශ මොහ මූලිකව ජීවත් වෙන පුහුදුන් මිනිසාටින් පස්පව් දස අකුසල් යටතේ අනාගත දුක් විපාකයක් දෙන්න හේතුවක් සිත් අභ්‍යන්තරයේ එකතු වීමට කියනවා පව් සිද්ධ වීම හේවත් අපුණ්‍ය අபிසංකාර. මෙලොව වශයෙන් ගත් කල දුක් විපාක ප්‍රවෘත්ති විපාක පරලොව වශයෙන් ගත් කල බුදුන් වහන්සේ වදාරන්නේ සත්තා ගච්ඡanti දුක්ගතින් නැත්තම් පවෙන් පරලොව යාම. අන්න කෙනෙක් ජීවිතයේ අවසානය දක්වා බරපතල පැත්ත පව් බවට පත් කරගත්තොත් ඔහුට ජීවිත අවසානයේදී චේතනාවට එන්නේ පවක්. මේ පව් නැමැති චේතනාවට ගොඩ වෙලා නැත්තම් චේතනාවෙන් ඔහුට පරලොව යන්න සිද්ධ වෙනවා. පවෙන් පරලොව යන්නාට හම්බ වෙන්නා වූ ඉරණම වශයෙන් තථාගත බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා චත්තාරෝ දුග්ගති සතර මහා දුගතිය දුගතිගාමී වෙනවා සතර අපාය. අන්න එතකොට පව් රැස් කිරීම හේතුවයි විපාකය සතර අපාය ඵලයයි. අන්න අපුණ්‍යාභි සංකාරය ඔහුට සතර හදලා දුන්න ආකාරය. අන්න අපි ළමා කාලේ පටන් මේ ඉඳලා දන්න දෙයක් තමයි මේක නම් හොඳ නෑ රැස් කරන්න නමුත් වළක්ව ගන්න තේරෙන්නේ නෑ. පව් කරන්න හොඳ නෑ දුක් විපාක හම්බ වෙනවා සමාජයට දුකක් හට ගන්නවා කියලා කියනවා ඇරුණාම ඒයින් අකරණම් බවට පත් වෙන්න සම්පූර්ණ වැළකීමට පත් වෙන්න බැරි වෙලා තිබෙනවා. මාන්නේ මේ මිනිස් සමාජය ගත්තොත් එහෙම අපි කතා කරමු සාමාන්‍ය සමාජය කියලා. ඒ සාමාන්‍ය සමාජයට අපි පුහුදුන් කියලා කතා කරනවා. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව පුහුදුන් කියලා කතා කරනවා නම් ඒකේ තේරුම තමයි ඔවුන් අඩුවෙන් හෝ වැඩියෙන් පව් හෝ පින් රැස් කරනවා. පින් වැඩි නම් පව් අඩුයි, පව් වැඩි නම් පින් අඩුයි. අඩු වැඩියෙන් නැත්තම් සමසමයි. ඔන්න අපි එක අபிසංකාරය රැස් කරලා මතක් කළා. අපුණ්‍ය අபிසංකාර. මෙලෝ වශයෙන් ප්‍රවෘත්ති විපාක වශයෙන් දුක් විපාකටත් පරලෝ වශයෙන් දුගතිගාමී වීමක්. මෙලෝ වශයෙන් ඒකට කියන්නේ පශ්චාත්තාපය. එබඳු පාපකාරී ක්‍රියාවන් කරලා නිවසේ හෝ මතක් වෙනකොට හෝ ඉර ගෙදර ගිහින් ජීවත් වෙනකොට හෝ නැවත නැවත මතක් වෙනකන් දහස් වාරයක් මෙරි මෙරි උපදිනවා. අන්න ඒක තමයි පශ්චාත්තාපය. පශ්චාත්තාපයට හේතු වෙන ක්‍රියාකලාප එකතු රැස් කිරීම පව් රැස් කිරීම හේවත් අපුණ්‍යාභි සංකාර. දැන් තව ටිකක් එහාට යනකොට දෙවෙනි පදයක් තියෙනවා. අවිජ්ජාගතෝ යම් බික්කේ පුරුෂපකුල පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. පුණ්‍යාභි සංකාර. මෙලොව වශයෙන් මතක් කරනකොට සතුට වීම සඳහාත් පරලොව වශයෙන් ගත්තාම මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉපදී සැප විඳීම සඳහාත්. එතකොට මිනිසුන් අතර ඉපදුනත් දෙවියන් අතර ඉපදුනත් එතකොට ඒකට පෙන්වන්නේ ආයුවන්නෝ සුඛං බලං ආයුවර්ණ සැපවල. මිනිසුන් අතර ආයුවර්ණ සැපවල දෙවියන් අතර තව ටිකක් ඊට එහාට ගිය දිව්‍ය සුඛය කියලා කතා කරනවා. එතකොට මතු ජීවිතයේ හෝ මේ ජීවිතයේ මතක් වෙනකොට සැප විඳා වීම සඳහා චිත්තාභ්‍යන්තරයේ ඉතුරු වෙන හේතු පින් රැස්වීම හේවත් පුණ්‍යාභි සංඛාර. පුණ්‍යාභි සංඛාරය කෙනෙකුට එතකොට අපුණ්‍යාභි සංඛාරයට වඩා හොඳයි. අපුණ්‍යාභි සංඛාරයේ සසර ගමන දුගතිගාමී පැත්තට, පුණ්‍යාභි සංඛාරයේ සසර ගමන කාම සුගතිය. මේකට කියන්නේ 11 කාම භූමිය කියලා. ඒ කියන්නේ පවෙන් හෝ පිනෙන් අනාගතය සකස් කරගත්තාම දුගති 4යි. අන්න එතකොට කාම දුගතියට යනවා අපුණ්‍යාභි සංඛාරය. කාම සුගතිය මිනිස් ලෝක සහ දිව්‍ය ලෝක 6යි. ඒ 6 සප්තකාම ස්වර්ගය. මේ කාම සුගතිය අපට ඝනකයක් සහිතව සැප දුක් දෙකම විඳින්න සිද්ධ වෙනවා. උපපාතික ප්‍රතිසන්දියේ කාම සුගතියේ ඝනකයක් රහිතව සැප පමණක් විඳින්න පුළුවන් වෙනවා. දෙවියන් කියලා කියන්නේ පුණ්‍යාභි සංඛාරයේ විපාකයේ විඳින ස්තූපතු සම්පත් දෙනවා කියලා කතා කරන්නේ සතුටින්ම ඉන්න අය. එතකොට මිනිසෙක් වශයෙන් ජීවත් වෙලා පව් රැස් කළොත් පවෙන් අනාගත සතරක් හැදෙනවා. මිනිසෙක් වශයෙන් ජීවත් වෙලා පින් රැස් කළොත් පිනෙන් අනාගත සතර හැදෙනවා. තවත් අபிසංකාරයක් තියෙනවා සාමාන්‍ය සමාජයට තේරෙන්නේ නැති බුදුන් වහන්සේ පහළ වූ සමාජයේ හිටපු මිනිස් සමාජයේ අනුගමනය කළා වූ මීට එහා ගිය ක්‍රියාපිළිවෙත. ගෙදරදොරේ ජීවත් වෙමින් තමයි ඒ අය පව් රැස් කරමින් හිටියේ. ඒ විමුක්ති මාවත නොවන බව තේරුම් අරගෙන ඊට එහා ගිය පිරිසක් තමයි බුද්ධ කාලය වෙනකොට පින් රැස් කරන පිරිස. මේ දෙකම කාම භවය.
මේ දෙකේ උත්තරීතර සැපතක් නැහැ කියලා මීට එහා සැපතක් හොයන්න ගිය පිරිසක් හිටියා. ගෙදර අතහැර ගම අතහැර වනාන්තරගත වූවන්. මම කතා කරන්නේ බුදුන් වහන්සේට පෙර යුගයේ පිළිබඳව. ඔවුන් මේ ඇසට කනට නාසයට හම්බ වෙන අරමුණු වල සැප සදාකාලික සැප වශයෙන් පිළිගත්තේ නැහැ. ඒ නිසා ඔවුන් විවිධ ක්‍රම අනුගමනය කරමින් ඒකට කියනවා වෘත කියලා. වෘත සමාදානය. මේවා සිතට එන්නේ නැති තැනකටපත් වෙන. මේවා සිතට නොගෙන ඉන්නට සිත හුරු කළා. මෙන්න මේකට කියනවා අත්කිලමතාන යෝගය කියලා. මේක තුළ ඔවුන් ආහාර අඩු කිරීමෙන් එහෙම නැත්නම් වනමුල් වල වාඩි වී සිටීමෙන් එමත් නැත්නම් ඇහැට කනට හම්බ වෙන ලෝකේ ඒවා දකින්න ගියාම උපදින හැඟීම් උපදවා ගන්න නැතුව ඉන්න ඒවා මගහැර සිටීමෙන් මේ සිත තුළ මේ අපට හම්බ වෙන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසය, සැප දුක කියන අදහස් නොෙන්නට සිත හුරු කළා. ඒවා කමටහන් කියලා කියනවා, කසින වඩනවා කියලා කියනවා, ලෞකික සමාධි කියලා කියනවා. සිත සංසුන් කර ගැනීම. නමුත් සිත සංසුන් කර ගැනීමෙන් කෙලෙස් නසා සංසුන් කර ගැනීම නෙමෙයි, කෙලෙසුන් යටපත් කොට ටික වෙලාවකට, ටික කාලයකට, ටික දිනකට එහෙමත් නැත්නම් බොහෝ කාලයකට හරි සදාකාලික නොවන විදිහට යටපත් කිරීම. මෙන්න මේ යටපත් කරන්න ගියාපම ඔවුන්ගේ හිතේ මේ පින්පව් කියන චේතනාව වෙනුවට තවත් චේතනාවක් ඉපදුනා. ආනිජ්ජාභි සංකාර. පව්වලට අකුසල් කියනවා, පින්වලට කාමාවචර කුසල් කියනවා, ආනිජ්ජාභි සංකාර වලට ධාන කුසල් කියලා කියනවා. දැන් මේ ආනිජ්ජාභි සංකාර වර්ග දෙකක් තිබුණ බව අපට බුදුසමය උගන්වනවා අත්කිලමතාන යෝගීන්ගේ රූපාවචර ධානය, අරූපාවචර ධානය. කාමයන් යටපත් කොට රූපාවචර ධානය උපදවා ගත්තා වූ රූපාවචර ධානයෙන් පරලොව යනවා. ඊට එහා සමාධිය දිනු කරගත්තා වූ අය අරූපාවචර ධානයෙන් පරලොව යනවා. රූපාවචර ධානයෙන් පරලොව යනට රූපී බඹලව 16න් එකකත්, අරූපාවචර ධානයෙන් පරලොව යන අයට අරූපී බඹලව 4න් එකකටත් උත්පත්ති ලබන්න සිද්ධ වෙනවා. තථාගතයන් වහන්සේ පැහැදිලි කරව දාරනවා රූපාවචර ධානයේ පවා ප්‍රාර්ථනා කරන්න එපා. ඒකෙත් සක්කාය තියෙනවා. හේවත් මම කියන මුලාව තිබෙනවා. ආපහු පුනර්භවයට එන්න වෙනවා. ආගන්තාරෝ පුනබ්බවං. යව සන්තා සමාපatti, සාන්ත වූ සමාපatti තියෙනවා තමයි. නමුත් ඒවැය තියෙන මෝහය මම තේරුම් ගත්තා. විජයා භික්ෂුණී එහෙම ප්‍රකාශ කරනවා. විහත මෝහ. ඒ වගේම පුනර්භවයකට එන්න සිදු වෙන බව. දැන් කුමක්ද ඔබ තේරුම් ගන්නේ? මානන් තේරුම් ගන්න මෙහෙමයි. සත්වයාට සසර හදලා දෙන්නේ සංඛාර, අபிසංඛාර තුන විසින්. දැන් අපි බෞද්ධයන් වශයෙන්, පාරම්පරික බෞද්ධයන් වශයෙන් කොතනද ඉන්නේ? අපි පිළිගන්නවා අපුණ්‍ය අபிසංඛාරය හොඳ නැහැ, දුක් විපාක ගෙනත් දෙනවා. එහෙනම් අපි දුගතිගාමී වෙන පාර වළක්වා ගන්නට උත්සාහ කරනවා. 100%ක් වළක්වා ගන්න පුතග්ජනයට බෑ. නමුත් ඒකට උත්සාහ කරනවා. ඒ වගේම අපිට වනාන්තරගත වූ අය කරන්නා වූ අත්කිලමතාන යෝගයට ගෙදර ඉඳන් ඉඩ කඩක් නැහැ, වෙලාවක් නැහැ. ඒකට තේරෙන්නේ නැහැ. නිසා අපි ආනිජ්ජාභි සංකාරය දන්නේ නැහැ. ඒ නිසා අපි තෝරාගෙන තියෙනවා පෘථග්ජන වශයෙන් පුණ්‍යාභි සංකාරය. බලන්න මේ වත්මන් සමාජයේ කොහොමද අපිට උගන්වලා තිබෙන්නේ කියලා. මම මෙන්න මෙහෙම දකිනවා සෝමනා සූත්‍රයේ. ආචාර්යම් බන්තේ අභූතම් බන්තේ. ස්වාමීන් වහන්සේ ආශ්චර්යයි, අద్භූතයි. අලමේව දානානි ධාතුන් අලම් පුඤ්ඤානි කාතුන්. ස්වාමීනි දන් දෙන්නම ඕනේ. පින් කරන්නම ඕනේ. යත්‍ර හිනාම. මොකද කියලා කියනවා නම් අන්න කාටද උදව් වෙනවා කියලා තියෙන්නේ? උපකාරානි පුඤ්ඤානි. මේ පින කියන එක උපකාර වෙනවා කාටද? දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. එතකොට දෙවියන් දිව්‍ය සැප වළඳන්නේ පිනේ උපකාරක ධර්මයක් වශයෙන්. පැවිද්දේ ආයුර්ණ සැපවල මනවින් ලැබෙන්නේ පිනේ උපකාරක ධර්මයක් වශයෙන්. ගිහි සමාජයේ කැම්බීම් සැප සම්පත් මනවින් ලැබෙන්නේ පිනේ උපකාරයක් වශයෙන්. උපකාරක ධර්ම. උපකාරානි පුඤ්ඤානි. එතකොට ලබාගත් ජීවිතේ ලෞකික වශයෙන් සැපවත් කරන්න පින උදව් වෙනවා. මම උදාහරණයක් වශයෙන් මෙහෙම කියනවා. එක පඳුරකින් එක දවස්වල නැදුනා වූ කෙසෙල් පැල දෙකක්, කෙහෙල් කුරුල්ලා කියනවා, කෙහෙල් මොරෙයියා කියනවා, බීජය කියනවා ඕන එකක්. ස්ථාන දෙකක හිටවනවා. එකකට
එකක් කර්කස තැනක හිටවලා ඒ ගැන බලන්නේ නැතුව ඉන්නවා. පොහොර යොදන්නේ නැතුව. තවත් තැනක හොඳ තැනක හිටවලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන පරිදි පොහොර යොදනවා. දැන් එකම ශාකයේ පැල දෙකක්. දැන් අන්තිමට අවුරුද්දකින් අවුරුදු එකමාරක් යනකොට ලැබෙන අස්වැන්න ගැන මොකද ඔබ කියන්නේ? කෙසෙල් කැනේ පොහොර නැති එකේ ඇවරි 1යි නැත්නම් 2යි. කෙසෙල් කැනේ පොහොර දාපු එකේ ඇවරි 10යි නැත්නම් 12යි. එතකොට මේ ගසට ඇවරි ගාන වැඩි කරන්න මොකද්ද උදව් වුනේ? පොහොර. සාරවත් වෙන්න පොහොර උපකාර වුණා. අන්න ඒ වගේ මිනිසුන් අතර ඉපදුනත් පැවිද්දේ හිටියත් දෙවියන් අතර හිටියත් මිනිසුන් අතර නම් කැම්බීම් ඇඳුම් පැළඳුම් හිඟයක් නැති බව. නෑ බෑ කියන්න සිදු වෙන්නේ නැහැ. මං කියන්නේ තනුයකට වචන පාවිච්චි වෙන්නේ නැහැ. පැවිද්දේ නම් දුකසේ ජීවත් වෙන්න සිදු වෙන තනිසිවුරේ කැඳ ටිකක් වළඳලා ජීවත් වෙන්න ආරාමයක් නැතිනක ජීවත් වීම වෙනුවට සිව්පස්සේ මනවින් ලැබෙන බව. දෙවියෝ නම් මහේසාක්‍ය දෙවියන් බවට පත් වෙනකොට. එතකොට එහෙනම් මේ පුණ්‍ය කර්මය කියන එක සත්‍යයට මිනිසුන් අතර දෙවියන් අතර පැවිද්දේ ලෞකික සබාත ලබා දෙන්නා වූ අபிසංඛාරය. පාපයට දුක් විපාක ලබා දෙනවා වගේ පුණ්‍ය කර්මයට මෙන්න මේ සත්‍යයට සසරේ සැප විපාක ලබා දෙනවා. සසරේ සැප විපාක අபிසංඛාරය තුල. එතකොට ඊට එහා බුදුන් වහන්සේ පහළ වුණු සමාජයේ කෙලෙස් යටපත් කරගනිමින් ගිය සමාජයට ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසමුප්පාදයේ අවබෝධයක් තිබුණ නැතුව තමයි අර ලෞකික ධානය උපදවාගෙන රූපාවචර අරූපාවචර බඹලව ගියේ. දැන් කුමක්ද ඔබ තේරුම් ගත්තේ? මේ අபிසංඛාර තුනෙන් එකකට සම්බන්ධ වෙලයි පරලෝ යන්න සිද්ධ වෙන්නේ. පෘථග්ජන පුද්ගලයා අපුණ්‍යාභි සහ පුණ්‍යාභි සංඛාර දෙකෙන් යුක්තයි. එහෙනම් ඔහුට ජීවිතාවසානයේදී පවෙන් හෝ පිනෙන් පරලෝ යාමක් තියනවා නේද? වනාන්තරගත පුද්ගලයා දියුණු වුණාට ඔහුට අபிසංඛාරයෙන් තුල පරලෝ යාමක් තියනවා නේද? දැන් මේ අபிසංඛාර තුනෙන් එකකට හෝ දෙකකට එකතු වුණ පුද්ගලයාට ජීවිතෙන් එහා පැත්තට සෝකායස්ස බේදෝ පරං මරණා. ඔහුට කය බිඳින මරණයෙන් පසු දුග්ගතින් උප්පජ්ජති සුග්ගතින් උප්පජ්ජති බ්‍රහ්ම සහවිතං උප්පජ්ජති කියන උත්පත්තිය ලැබෙනවා ඇරුණාම ඊට එහා යමක් ලැබෙනවද? ඇයි අපේ සම්බුදු සසුන පුණ්‍යාභිසංඛාරය තුළ හිර වුණේ? අන්න අපිට යන්න වෙනවා අතීතයට. අවුරුදු 700කට පෙර සසුන තුල නම් නික්ලේශී උතුමන් වැඩ සිටි බව සහ එක වචනයකට හිර කරපු දෙයක් තිබෙනවා. මේ මාළිග දේව කියන වචනයක් පාවිච්චි කරලා එතනින් එහා පැත්තට මේ සසුනේ මගඵල ඉවර වුණායි කියලා. එහෙනම් එදයින් පසුව නිවන් මඟ වැසී ගිය සමාජයට නිවන් මඟ යන්න පාර නැති නිසා දුගතිගාමීකින් වළකින්නට අතකලමතාන යෝගයේ යෙදෙන්නට බැරි නිසා සහ කියලා දෙන්න කෙනෙක් දන්නේ නැති නිසා අප මේ තෝරාගෙන තිබෙන්නේ මිනිසුන් අතර හෝ දෙවියන් අතර සැප ලැබමින් අනාගත බුදුවරයෙක් හමු මේ දුකින් මිදෙන මඟ තේරුම් ගැනීම සඳහා ආයුතු මඟ වශයෙන් තමයි මේ පුණ්‍යාභිසංඛාරය අපේ ප්‍රතිපත්තිය බවට පත් කරන් තිබෙන්නේ. හොඳයි, තව එකක් තියෙනවා නේද? කොහොමද තිබෙන්නේ? ඒ විසංඛාරගතං චිත්තං. තථාගතයන් වහන්සේ සිත සංඛාරගත වීමෙන් මුදවගෙන තිබෙනවා. අපි සිත සංඛාරගත කරගෙන සසරක් හදනවා. දැන් මේ වචන තුනට අපි තවත් අර්ථයක් දුන්නොත් මෙහෙම චත්තාරි මානි වික්කේ කම්මානි මායා සයන් අභිඤ්ඤාය සච්චිකත්වා ප්‍රවේදිතානි. මේ මම පැහැදිලි කරන අර්ථයෙන් නෙවෙයි ගත්තේ, මෙතෙන්ට උපුටා දක්වන අර්ථයෙන් පමණයි. මහණෙනි, මෙන්න මේ කර්ම ಜಾති 4 මම මගේ විශිෂ්ට ඥාණයෙන් දැකගෙනයි ලෝකෙට දේශනා කරන්නේ. මොනවද මේ කර්ම ಜಾති 4? ඔබ දන්නවද කර්ම ಜಾති 4ක් තියෙනවා කියලා? මේ සමාජයේ බොහෝ දෙනෙක් හැම කර්මය කියන්නේ දුක් විපාක දෙන පව්වලට. පෙර කර්මයක් කරලා වෙන්නද කියලා මතක් වෙන්නේ දුක් විපාකයක් හම්බ වුණාම. බොහෝ දෙනා කර්ම කියන එකේ පිණුත් ඇතුළත් බවවත් දන්නේ නැහනේ. නමුත් අපුණ්‍ය කර්ම, පුණ්‍ය කර්ම, අනිජ්‍ය කර්ම ඔක්කොම කර්මනේ. මොනවද මේ කර්ම? අන්න අපි දැන් මම කියපු වචන තුනට ගලපනවා. අත්වික්කේ කම්මං කන්නං කන්න විපාකං. මහණේ කර්මයක් තියෙනවා, කර්මයේ පව් සහගතයි, විපාකයේ දුකයි. අන්න අපි කතා කළා වූ කන්න කම්ම කන්න විපාක කියන්නේ පව්කම් සහ දුක් විපාක නැත්නම් අපුණ්‍යාභි සංඛාරය. අත්වික්කේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. මහණේ තව කර්මයක් තියෙනවා, කර්මයේ සුදුයි නැත්නම් යහපත්, විපාකයේ සැපයි.
අන්න පුණ්‍ය කර්මය තුළ මිනිසාට ආයවරණ සැප බල, පුණ්‍ය කර්මය තුළ දෙවියන්ට ආයවරණ සැප බල. ඒකේ ධාන කර්මය කියන්නේත් මේ පැත්ත. එතකොට ධාන සුවය, සුඛ විපාකනේ. ඒක සුඛ කර්මය. පිනෙන් පරලෝ යන්නා, ධානයෙන් පරලෝ යන්නා. ඒ කර්ම විපාක වශයෙන් තමයි දෙවියන් අතර හෝ මිනිසුන් අතර හෝ බවලෝ උපදින්නේ. තව එකක් තියෙනවා මේ මිනිසුන් කරන දැන් කරන අය. කන්න සුඛ කර්ම. පොය දවසට පින්කම් කළොත් අර්බුදයකදී පව්කම් කරනවා. දේශපාලන අර්බුදයකදී, ඉඩම් අර්බුදයකදී, නබරයකදී. ඔගේ මිනිසා කියන්නේ පව්පින් දෙකම කරන අය. කන්න සුඛ කියන්නේ පව්කම් සහ පින්කම් කලවමී කිරීම. මේ කන්න සුඛ කර්ම කරපු අයට බුදුන් වහන්සේ වදාහරලා තිබෙනවා කන්න කර්මෙන් ඇතාගවයා සුනකයාස් වෙලා උපදින්න සිද්ධ වෙනවා. පුණ්‍ය කර්මය ඊට පස්සේ උපස්ථාන කරන්නේ, රැක බලා ගන්නෙක්, ආදරය කරන්නේ, කෑම් දීම් දෙන්නේ අපි. දැන් මේ සමාජයේ ඉන්නේ ඇතාට, ගවයාට, සුනකයාට ලැබෙන සැලකිලි තියෙන නිවෙස්වල. ඒ පින් විපාක කියලා තියෙනවා. පවෙන් ඉපදී පින් විපාක ගෙවනවා. කන්න සුඛ කර්මයේ විපාක. එතකොට පාප කර්මයේ දුක් විපාක, පුණ්‍ය කර්මයේ ලෞකික සැප, පාපුන් කලවමේ කරනවා සැප දුක් කලවම් විපාක. දැන් එතකොට මේ සංසාරයේම පව ඔස්සේ, පින ඔස්සේ, ධාන ඔස්සේ කර්ම විපාක නේද? අපි දන්නේ පාප කර්ම මොකක්ද? ඒකට කියන්නේ කන්න කම්ම, සුඛ කර්ම, කන්න සුඛ කර්ම කියලා ಜಾති තුනක් තිබෙන බව. තවත් කර්මයක් තියෙනවා. ඒ ගැන ඔබ ධර්ම ශ්‍රවණය කළේ නැත්නම් සාමාන්‍යයෙන් වචනින්වත් ඉගෙන ගන්න හම්බ වෙන්නේ පසුගිය කාලේ තිබුණා උසස් පෙළ බුද්ධ ධර්මයේ පොතේ විතරයි. ඉන්න මෙහාට මේ සමාජයේ මේ ගැන කතා නොකරපු යුගයක අපි හිටියේ. මගේ ළමා කාලේ එහෙම. නමුත් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේහි කර්ම සූත්‍ර 7ක් තියෙනවා. මේ 7 තියෙනවා තවත් කර්මයක්. අත්තිවික්කේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති. මානනික කලුත් නැති, සුදුත් නැති, කලු විපාකත් නැති, සු විපාකත් නැති. කියන්නේ අර පවට හෝ පව් විපාකයට, පිනට හෝ පින් විපාකයට අයිති නැති, විපාකයට අයිති නැති. කර්ම රැස් කිරීම පිණිස පවතින කර්මය වෙනුවට කර්මක් ක්ෂය කිරීම පිණිස පවතින කර්මයකුත් ත්‍රිපිටකයේ තිබෙනවා. ඒ ගැන දන්නවද ඔබ? දැන් කර්ම රැස් කළොත් කර්ම විපාක. මම දන්නවා කර්ම රැස් කළොත් කර්ම විපාක ලෞකික විපාක කියලා. නමුත් කර්ම ක්ෂය කළොත් ලැබෙන විපාකයේ ලෞකික මේ ලෝකෝත්තර විපාක. දැන් එතකොට අර බුදුන් වහන්සේගේ උදානේ පෙන්වන්නේ විසංකාර ගතං චිත්තං කියලා කර්ම රැස් කිරීමේට කර්ම ක්ෂය කළා කියන එක නේද? සසර ගමන නිමා කරන්න ඕන නම්, දුකින් අත මිදෙන්න ඕන නම් කර්ම රැස් කිරීම වෙනුවට කර්ම ක්ෂය කරන්නට පාරක් තියෙන බව ත්‍රිපිටකයේ තුල සඳහන් වෙනවා. අපි මේ සොයා යා යුතුයි, සොයා ගියාය. දැන් ඔබ පිළිගන්නවද ඔබේ දර්ශනය මොකද්ද? සබ්බේ සංඛාරා. ඔබ මේ සබ්බේ සංඛාරාවල ඉන්නේ අපුඤ්ඤාභි හෝ පුඤ්ඤාභි. අනිත්‍යභිලත් නැහැ බොහෝ දෙනෙක්. ඔබ මේන් මොකද කරන්නේ? ජීවිතෙන් එහා පැත්තට සෝකායස වේදෝ පරම්මරණා දුග්ගතින් සුග්ගතින් දිව්‍ය සහවිතං උප්පජ්ජති. මනුස්ස දෝබග්ගං මනුස්ස සෝබග්ගං. සෞභාග්‍ය සම්පන්න මිනිසෙක් වෙන්න, දුර්භාග්‍ය සම්පන්න මිනිසෙක් වෙන්න දෙවියන් අතර උපදින්නට පාර හදාන තියෙනවා. ඒයි සසර දුකින් මිදෙන මඟ නැති නිසා. ඒස මග්ගෝ විසුද්ධියා මේ සංඛාර තුනේ නැහැ. ඒයි ඒ ඔබට සබ්බේ සංඛාරා අනිච්ඡාති නිසාද, සබ්බේ සංඛාරා නිච්ඡාති නිසාද? අන්න අපට දැන් වචනයක් ගන්න වෙනවා. ඔබ හිතන් ඉන්නවා අනිච්ඡාති ස්ථිර නැහැ, කැඩෙනවා, බෙදෙනවා. නිච්ඡාති ස්ථිරයි කියලා. අර ගස් කොළන් දිහා බලලා තමයි කල්පනා කරන්නේ. ගස් කොළන් පොළොවට පස් වෙනවා, ස්ථිර නැහැ, කැඩෙනවා, බෙදෙනවා. ගලක් වගේ දෙයක් ගත්තාම කැඩෙන්නේ නැහැ. ඒක ස්ථිරයි කියලා හිතනවා. ගලකුත් ඒ වුණාට කාලය ගමන් දි รา ගොස් යනවා. ඒකත් අර වෙනස් වීමට භාජනය වෙනවා. දැන් එතකොට බාහිර ලෝකේ සම්බන්ධයෙන් කතාවක් නෙවෙයි බුදු සමය අනිච්ච නිට්ටය. ඒ පව සම්බන්ධයෙන්, පින සම්බන්ධයෙන්, ධාන සම්බන්ධයෙන් කතාවක්. අන්න මේ සංඛාර නිත්‍ය කොට ගැනීමක් නොවේද මේ සසර ගමන? නිත්‍ය කොට ගැනීමේ ප්‍රතිඵලයක් නොවේද මේ සසර ගමන? අපි බලමු. ඔය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තිබෙනවා තවත් ලස්සන සූත්‍රයක්, විපල්ලාස කියලා. විපල්ලාස කියන එකේ තේරුම විකෘතිය කියන එක. ඒකේ පෙන්නනවා මේ සත්වයා සසර ඇවිදින්නේ මොනවෙන්ද කියලා. සත්තා යත්නි සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්වයා සසර ඇවිදිනවලු ඉපදෙමින් මැරෙමින්. මොනවෙන් කියලාද පෙන්වන්නේ? අනිත්‍ය නිච්ච සංඤිනෝ, දුක්ඛේච සුඛ සංඤිනෝ, අනාත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දේ කෙරෙහි නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමේ විකෘතියක් වශයෙන්. තේ යෝගුත්තා මාරස්ස අයෝගක් කෙමිනෝ දනා මිච්ඡා දිට්ඨිගතා සත්තා.
සත්‍යාති මරණ ගාමිනෝ. එතකොට සත්‍යා මේ සතර ඉපදෙමින් මැරෙමින් යනවා නම් බුදුන් වහන්සේ වදාළ පරිදි මිත්‍යා දෘෂ්ටිගත වීමක්. ඒ මිත්‍යා දෘෂ්ටිය කුමක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ දේවල් නිත්‍ය සුඛාත්ම කොට ගැනීමෙන්. දැන් මොකද ඔබ කියන්නේ? දැන් මේ ඇහෙන් බලන නිත්‍යක් අනිත්‍යක්ද මේ කතා කරන්නේ? දැන් සත්‍යය සතර යන්නේ මොනවන්ද බලන්න. දෙපයින් යන්නේ නැහැ කවුරුත් ශරීරයෙන් යන්නේ නැහැ. අපි කතා කරමු පවෙන් පරලෝ යනවා. පිනෙන් පරලෝ යනවා. ධානයෙන් පරලෝ යනවා. එතකොට එහෙමනම් ඔවුන්ට පව නිත්‍ය වෙලා නේද? පින නිත්‍ය වෙලා නේද? ධානය නිත්‍ය වෙලා නේද? අන්න ඒ නිත්‍යයි කියන්නේ ස්ථිරයි කියන එක නෙමෙයි, තව ටිකක් එහාට අපි හොයාගන්න වෙනවා. එනම් පවේ ඇලීමේ ගැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් පවෙන් පරලෝ යාම. පිනේ ඇලීමේ ගැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් පිනෙන් පරලෝ යාම. ධානයේ ඇලීමේ ප්‍රතිඵලයක් වශයෙන් ධානයෙන් පරලෝ යාම. ඒ අபிසංකාර උන්ට අනිත්‍ය නිසා නෙවෙයි නිත්‍ය නිසා. ඒ නිත්‍ය කියන්නේ ස්ථිර කියන එක නෙවෙයි. තව එහාට හොයාගන්න ඕන අපි. අන්න මේ සංඛාර තුන මේසා ජීවිතේ නුවණ දියුණු කර ගැනීමේදී ක්‍රමෙන් වැඩි දියුණු කරගත්තා. ඒ නිසා ඔහු පව අතහැර පිනට පැමිණියා. පින අතහැර ධානයට පැමිණුණා. බුදුවරු පහළ වෙනතුරු එතනින් එහාට පැමිණෙන්නට මාවතක් තිබුණේ නැහැ. සංඛාරගතං චිත්තං ඇරුණාම විසංඛාරගතං චිත්තං තිබුණේ නැහැ. මිනිසා සංඛාරගතං චිත්තං තුළ ලෞකිකයේ දියුණු කළා. සංඛාරගතං චිත්තං තුළ ලෝකෝත්තරයේ හිමිවන්නේ නැහැ. බුදුවරුන්ගේ හොයා ගැනීමේ අය. දැන් බලන්න ඕන කාරණාව. අන්න එහෙමනම් අපිට මේ S2 බලන බාහිර වස්තුන්ගේ අනිත්‍යක් බලලා දුකින් මිදෙන්න බෑ. ඒක අපි හදාගත්ත වැරදි දෙයක්. ඒ කියන්නේ බාහිර වස්තු වලට නෙවෙයි අபிසංකාර කියන්නේ. ඒවැ වෙනස් වෙනවට නෙවෙයි අනිත්‍ය කියලා කියන්නේ. මේක සංඛාර. මේ අපුඤ්ඤාභි පුඤ්ඤාභි අනිජ්ජාභි නම් වූ සංඛාරන් තුලින් Taman තුල තිබෙන්නේ මොන සංඛාරයක්ද? ඒ සම්බන්ධයෙන් නුවණින් දැකිය යුතු දෙයක්. පඤ්ඤාය පස්සති. අන්න එතකොට කලකිරෙනවා කියලා කියන්නේ ඇයි? මේ ගාථාවේ ඉතුරු ටිකක් තියෙනවනේ අපට. එහෙනම් ඒකෙන් පෙන්වන්නේ සංඛාර රැස් කිරීම කෙරෙහි. ඒ සංඛාර රැස් කරලා හතර ඇවිදින්නට සිද්ධ වෙන්නේ. එතකොට අපි සංඛාර දුක්ඛයට අහු වෙලානේ. අර අත නිබ්බින්දති දුක්ඛේ සංඛාර දුක්ඛය කෙරෙහි ඔහු කලකිරෙනවා. කලකිරුණොත් ඔහු සංඛාර රැස් කරන්න කැමති වෙන්නේ නැහැ. ඒ සමග්ගෝ විසුද්ධිය. නිවනට මඟ සංඛාර රැස් කිරීමද එහෙනම්? සංඛාර විසංඛාරගතං චිත්තං කිරීම සංඛාරසය කිරීමද? බලන්න කල්පනා කරලා. අන්න එහෙම අපට මේ බුදු සමය තුළ ඇසට නොපෙනෙන ගැඹුරු දැක්මක් තිබෙනවා. මෙන්න මේ කරුණ පිළිබඳව පැහැදිලි කිරීම දත් පුද්ගලයාට අපි සත්පුරුෂයා කියලා කියනවා. එබඳු පුද්ගලෙක් ස්ත්‍රී හෝ පුරුෂ ගිහි පැවිදි වෙන්න පුළුවන් ඇසුරේදී ඔහු තමයි මේ දැක්ම ඔබට ලබා දෙන්නේ. ඒකට කියනවා සත්පුරුෂ සංසේවය කියලා. ඔහු ඒ තමයි ඔබට මේ කරුණ පැහැදිලි කරලා දෙන්නේ. ඒකට කියනවා සද්ධර්ම දේශනය. ඔබ මේක කරුණ තේරුම් ගන්න එකට කියනවා සද්ධර්ම ශ්‍රවණය කියලා. ජාතක කතා හරි චරිත කතා හරි අවුරුදු 2700ක් තිස්සේ ඉතිහාසයේ දුන්න දේවල් හරි අහන කාරණා බණවාසයෙන් හිතුවට ඒක අයිති වෙන්නේ පුණ්‍යාභි සංකාර සඳහා පමණයි නේද? කතන්දර සාහිත්‍ය ඉක්මවා යමින් තව ටිකක් එහාට ඉගෙන ගන්න දෙයක් තියෙනවා නේද? දැන් අපි මේ කතා කළේ ගංගා ගැනද, මූදු ගැනද, රජ්ජුරුව ගැනද, ඇත්තු ගැනද, ඉතිහාසය ගැනද? නෑ. ඔබේ සිතේ රැස්වෙන පව හෝ පින හෝ ධානයෙන් සසර හදන හැටි ගැන. ඔබ දැන් තේරුම් ගන්නවද සසර හදන හැටි කිසිවකින් සසරෙන් මිදෙන්න බැරි බව? සසර හදන කිසිවක් කොට සසර ගමන යන්න ඇරුණාම, සතර ගමන සැපවත් කරගන්න ඇරුණාම සසරෙන් මිදෙන්න බැරි බව. අනිසා සතර ගමන සැපවත් වෙන්න ඕන නම් සතර ගමන සැපවත් වෙන්න ඕන කාරණා වලින් බැහැර වෙන්න ඕන නෑ. නමුත් අපට සංඛාරයන්ගේ අනිත්‍ය නුවණින් දකින හැටි පිළිබඳව අවබෝධයක් එන්න ඕන නේද? දැන් මේ මොන සංඛාරවලද? දැන් සබ්බේ සංඛාරා කියන්නේ වතු පිටිද, ඉඩම් කඩන්ද, ගෙවල් දොරවල්ද, හරක බානද? නැහැ. සිතේ ක්‍රැස් වෙන පවට, පිනට, ධානයට ඒක අනාගත විපාක දෙමින් සතරක් හදනවා. ඒක සංඛාරයන්ට ක්‍රැස් වීම එකතු වීම මිත්‍යා දෘෂ්ටියක් කියලා බුදුන් වහන්සේ වදාහරනවා. අර පව්පින් විපාක විශ්වාස නොකර මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. නමුත් ජාති මරණ ගාමිනෝ ඉපදෙමින් මැරෙමින් සතර ගමන යන්න තියෙනකන් වලකින්න බෑ. දැන් මේ සංකාර කොහෙද තියෙන්නේ? බාහිර ලෝකේ තියෙන්න බෑනේ. තේරුම් ගන්න ඕන කාරණාව. අන්න මෙතනදී අපට මේ මිනිසා මෞකසෙන් බිහි වී ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් සලකන මුලාව වෙනුවට අපට
ළමා කාලයේ සිට තරුණයෙක් කරා මහලු කාලය දක්වා එක්කෙනෙක් ඉන්නවා පේන්නේ සිතින් කයෙන් මොහොතක් පාසා මිය යන බව නොදන්නා නිසා. නමුත් බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා හිත කියන එක හටගත්ත ගමන් නැතන දෙයක් යම් ඒවං ලහු පරිවත්තං ඇති දන් චිත්තං. අනේ සිත හටගන්නකොට ඒ සිත පෞසිතක් නම් ඒකේ අපුඤ්ඤාභි සංකාරය හටගෙන ඇලී ගැලී ඉදිරියට හේතු තබා මේ යනවා. සිත හටගන්න විට පුඤ්ඤාභි සංකාර හිතක් නම් එහි ඇලී ගැලී ඉදිරියට විපාක දෙන්න හේතු තබා මේ යනවා. සිත ධානසිතක් නම් එහි ඇලී ගැලී අනාගත විපාක ලබන්න හේතු තබා මේ යනවා. දැන් මේ තුනම අபிසංකරෝති නේද? මේ තුනම විසංකාරගතං චිත්තං නෙවෙයි නේද? අප එතකොට සසර ගමනේ ඇවිදින මග ඇරුණාම තවම නිවන් මගටපත් වෙලා නැහැ නේද? බුදුවරයෙක් ලෝට හෙළි කළ වදාළ දහම පවතින කාලයට කියනවා බුද්ධෝත්පාදය කියලා. කලින් කාලට සද්ධර්මයේ යටපත් වෙනවා සහ සද්ධර්මයේ මතු වෙනවයි කියලා කියනවා. දැන් අර සද්ධර්මයේ යටපත් වුණ තමයි එක තමයි මගඵලලාභී නැතිවීම. අනතුරුව මගඵල ලබන්නට ධර්මයේ නැති නිසා තමයි සමාජයට මව්පියන් ගුරුවරුන් පූජ්‍ය පක්ෂය පව් කරලා අපාගත වෙන එකෙන් වළකලා දෙන්න මිටින් පරලෝ යමින් මිනිසුන් අතරවත් උපදින්න පාරක් හදලා දීලා තියෙන එක පුණ්‍ය මාර්ගය. මේ කර්ම මාර්ගයේ මම දකිනවා කර්ම පාප මාර්ගය, පුණ්‍ය මාර්ගය, ධාන මාර්ගය කියලා තුනක්. පාප මාර්ගය, කර්ම මාර්ගය නරකයක. එතකොට ඒන් පරලෝ යාම දුගතිගාමී. පුණ්‍ය මාර්ගය, කර්ම මාර්ගය හොඳ එක. එතකොට ඒක කාම සුගතිගාමී. කර්ම මාර්ගයේ ඉහළ මේක ධාන මාර්ගය. එතකොට බඹලෝ යන එක. නමුත් තුනම පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම භවගාමී. පව භවගාමී මිත්‍යා දෘෂ්ටිය, පින හෝ ධානයේ භවගාමී සම්මාදිට්ඨිය. බුදුරජාණන් වහන්සේ භවගාමීද, භව නිරෝධගාමීද? සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේසේති. තථාගතතුරු ලෝකෙට පහළ වෙලා භවගාමී වෙන්න උගන්වන්නේ නැහැ. බුද්ධෝත්පාදයේ භව නිරෝධය පිණිස දේශනා කරනවා. දැන් මේ අபிසංකාර රැස් කරන එක භවගාමී කුසලයේ ඇරුණාම භව නිරෝධගාමී කුසලයේ නෙවෙයි නේද? අபிසංකාර රැස් කරන එක ලෞකික කුසලයේ ඇරුණාම ලෝකෝත්තර කුසලයේ නෙවෙයි නේද? බුදු සමයේ ලෝකෝත්තර කුසලයක් තියෙනවා නේද? සංඛාර රැස් කිරීම වෙනුවට විසංඛාරගතං චිත්තං කරන්න තියෙනවා නේද? අන්න එතකොට එහෙමනම් අපිට මේ අපි කතා කළා වූ නিত্য අනිත්‍ය පිළිබඳව අවබෝධයේ බාහිර වස්තුන්ගෙන් ඇහි බලන්නේ නැතුව මේ ඔබ රැස් කරන සංඛාරය තුල ඔබ නিত্যද අනිත්‍යද කියලා හොයාගන්න වෙනවා නේද? මම කිව්වොත් සත්වයා පවෙන් පරලෝ යන්නේ, පිනෙන් පරලෝ යන්නේ, ධානයෙන් පරලෝ යන්නේ අපුඤ්ඤාභි සංකාරයට නিত্য නිසා. පුඤ්ඤාභි සංකාරයට නিত্য නිසා. අනිත්‍යාභි සංකාරයට නিত্য නිසා කියලා. ඒ නিত্য කියන්නේ ස්ථිරයි, අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ කියන අර්ථයෙන් ගන්න එපා. අපිට ඒක තව ඉස්සරහට වෙනත් අර්ථයක් හොයාගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට බුදු සමයේ උගන්වනු ලබන නුවණින් දැකිය යුතු අනිත්‍ය වෙනුවට අපි දැසින් බාහිර වස්තුන්ගේ වෙනස් වීමක් අනිත්‍යයි වරදවා වටහාගෙන වැරදි අනිත්‍යක් භාවිතා කරමින් නිවන් මඟ වසාගෙන සිටින බව. අපිට නිවන් මඟ විවෘත වෙන්නේ නැති බව මේ ඇස් දෙකෙන් දකින අනිත්‍ය දකින තාක්කල් ඔබ තේරුම් ගන්න වෙනවා. ඇස් දෙකෙන් දකින අනිත්‍ය වෙනුවට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඕනෑ කෙනෙකුට සත්පුරුෂ සංසේවෙන් සහ සද්ධර්ම ශ්‍රවණයෙන් නුවණින් දකින අනිත්‍යයකටපත් වෙන්න පුළුවන්. ඒ කෙස්වල අනිත්‍ය නෙවෙයි, මල් පරවීමේ අනිත්‍ය නෙවෙයි, ඒක කාය වචී මනෝ සංඛාරවල වෙනස් වීමක් නෙවෙයි. සසර ඇවිද්දවන හේතු Tamanට මොනවද තියෙන්නේ? ඒ සම්බන්ධයෙන් බුදුන් වහන්සේ වදාළ පරිදි නිත්‍ය අනිත්‍ය දෙකක්. ඒකෙන් ස්ථිර නැති කියන එක ඇති වෙන නැති වෙන කියන අර්ථය ගන්න නැතුව තවත් අර්ථයක් හොයා ගන්න වෙනවා. ඔන්න මම යම්තාක් දුරකට ඔබව මේ ගාථා ඔස්සේ ගෙනාවා ධර්ම ශ්‍රවණය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. දැන් ඔබ පිළිගන්නවා නේද? දැන් ඔබ ලෝකේ බාහිර වස්තුන්ගේ කැඩීමේදී යාම අනිත්‍යයි කියලා වදාලාට ඒක බුද්ධ දේශනාවක් නෙවෙයි කියලා. දැන් තව එක වචනයක් විතරක් කියලා මම මේ ධර්ම දේශනාව අවසන් කරනවා ඉදිරියට තවලා. හොඳයි, කතමාචානන්ද අනිත්‍ය සංඥා. අපි කියනවා ගිරිමානන්ද සූත්‍රය කියලා. මොකද්ද අනිත්‍ය කියලා කියන්නේ? ඒකේ බුදුන් වහන්සේ විමසුවාම කිස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි, වතුපිරි අනිත්‍යයි, ඉඩකඩම් අනිත්‍යයි කියලා තියෙනවද? නෑ. රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා, විඤ්ඤාණ අනිච්චා, ඉතිමේසු පංච උපාදානස්කන්ධේසු අනිත්‍යානුපස්සී විහෙරති. රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධය තුල අනිත්‍ය බලමින් වාසය කරන්න කියලා නේද තිබෙන්නේ?
දැන් පංච උපාදානස්කන්ධය තුළ අනිත්‍ය බැලීම ආර්ය ප්‍රතිපදාවයි පංච උපාදානස්කන්ධය තුළ නිට්ටය බැලීම පෘථග්ජන ප්‍රතිපදාවයි කියලා ඔබ තේරුම් ගන්නවද? ඔබේ දර්ශනීය වචනෙන් කිව්වේ නැති වුණාට වචනෙන් උච්චාරණය නොකලට මේ නිත්‍ය සුඛ ආත්ම නම් වූ මුලාවකට අහු වෙලා නේද සසර කියලා තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවද? අන්න දැන් ලබාගත් ජීවිතයේ ඔබට මේ දේවල් තේරෙනවා නම් සද්ධර්ම ශ්‍රවණයෙන්, කල්යාණ මිත්‍ර සේවනයෙන් සසරෙන් මිදෙන්න විසංකාරගතං චිත්තං කරන්නේ කොහොමද කියලා බණ අහලා ඉගෙන ගන්න ඕන නේද? මේ යදා පඤ්ඤාය පස්සති කියන එකේ භික්ෂුන් සඳහා කියලා නෑනේ. යමෙකුට ඕනෑක ස්ත්‍රී පුරුෂ ඕනෑ කෙනෙකුට නුවණින් දකින්න පුළුවන් නම් අන්න බුදුන් වහන්සේ වදාළ මේ සංඛාර නිරෝධයේ මඟ, විසංකාරගතං චිත්තං මඟ, භව නිරෝධයේ මඟට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් ලබාගත් ජීවිතේ. අන්න මේ මාධ්‍යවල වගකීම, අපේ වගකීම මේ සංසාර ගමන යන සත්වයාට ගමන සැපවත් කරගත්තට කමක් නැහැ. නමුත් සංසාර ගමනේ මිදෙන්න ලෝකෝත්තර සැප කියලා එකක් තියෙනවා. ලෝකෝත්තර සැප සඳහා ලබාගත් ජීවිතේ යොදා ගන්න වෙනවා අනුගමනීය ප්‍රතිපදාවක්. එතකොට ඒක අර සංඛාර රැස්කිරීම කෙරෙහි ඔබට කැමැත්තක් නැති වෙන්න වෙනවා. සංඛාර දුක්ඛේන ඒක සංඛාරයෙන් හැම දුක එහෙනම් සංඛාර දුක බව තේරුම් ගත්තාම සංඛාරයන්ගෙන් නිදහස් වෙන්න. මෙන්න මේ කරුණ තේරුම් ගැනීමට ඔබ ධර්ම ශ්‍රවණය කරන්න වෙනවා. අපි ඉදිරියටත් අපට ලැබී තිබෙන කාලෙදී මේ කරුණු පැහැදිලි කරමින් අපේ බෞද්ධ සමාජය දසවස්තුක සම්මාදිට්ඨිය ඉක්මවා යමින් ආර්ය සම්මාදිට්ඨිකයන් බවට පත් කරන්නට ධර්ම දේශනා කරන්න කල්පනා කරනවා. ඔබට ධර්ම ශ්‍රවණයට ආරාධනා කරමින් අද මේ ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාවේ සදහැවර දායකත්වයේ දරනු ලැබුවේ හිඟුරක්ගොඩ 290 සෙන්ට්‍රල් නිවසේ පදිංචි ලක්ස්මන්ද සිල්වා මහතා සහ ගංගා ජයසිංහ මහත්මිය සහ දූ දරුවන් විසින්. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ සෝමාද සිල්වා අවුරුදු 91ක් දයාබර මෑණියන් අභාව ප්‍රාප්ත වී 2022 3 වෙනි මාස 12 වන දිනට 3 මාසක් ගත වීමෙන් නිමිති කොටගෙන ඇගේ මේ තෙමස් පුණ්‍ය කර්මයේදී ඇයට උපහාර පිණිස සහ අවශ්‍ය නම් පින් පැමිණීම පිණිස මේ පරලෝකියා වූ කේටි කරුණාරත්න සිල්වා පියාණන්ටද අනෝමාද සිල්වා සොයුරියටත් ඒ වගේම හේනාවල කඩුගන්නාව පදිංචි සිට මේ පරලෝකීය සෝමා අබේසේකර දයාබර මෑණියන්ටත් KJS අබේසේකර පියාණන්ටත් අවශ්‍ය නම් පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පිණිස සහ උපහාර දැක්වීම පිණිස ඒ වගේම රෝගාතුරව සිට 2022 දෙවන මාස දෙවන දින හදිසි රනිල් සරන්ගු හේවා අවුරුදු 45ක ඥාති පුත්‍රයාටත් නමින් මේ පරලෝකීය සංසාරගත සියලු ඥාතීන්ටත් සසර දුක් කෙලවර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පිණිස දායකත්වයේ දරා තිබෙනවා. ඒ වගේම දෙපාර්ශ්වයේම සොයුරු සොයුරියන්ට දූපතුන්ට ඥාතිහිත මිත්‍ර ආදීන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායස ප්‍රාර්ථනා කිරීමත් තරමුණක් වෙනවා. ඒ වගේම 2022 මාර්තු මාස 22 වෙනි දින පළමු උපන්දිනය සමරන කියාන් සෙනවිරත්න චූටි පුතුට ඔබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා කේශානිද සිල්වා අනුත්තරාද සිල්වා නිසල් සිනරත්න දරුවන්ගේ අනාගත ජීවිතයේ සැපත් වේවායි කියන සුභාශිංසනය කිරීම සඳහා net ධර්ම දක්ෂිනාවට සතිපතා වැඩම කරවා වදාරන සියලු ධර්මදේශකයන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා net කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීම සඳහා වසංගත රෝග බිය දුරු වී රටේ ලෝකයේ සියලු දෙනාට සිත සාන්තිය ප්‍රාර්ථනා කිරීම සඳහා මෙම ධර්ම දේශනාව සඳහා මූලිකදායකත්වය දරා තිබෙනවා. ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දක්ෂිනාවට සහභාගී වීමෙන් ධර්ම දාණයෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා. ඉහිතින් සඳහන් කළා වූ පරලොවසපත් සියලු ඥාති වර්ගයා ඔබේ පවුල් වලට කළා වූ මෙහෙවරට ගෞරවයෙන් උපහාර දක්වන්න. යමෙක් පරලෝකස් පින නැමැති උදව්ව බලාපොරොත්තු වාසය කරත් නම් ඒ පින් අනුමෝදන් වී හැකි තැනක ඇත්නම් පින් අනුමෝදන් කරන ජීවිතයේ සුවපත් කරගනිත්වා. එයින් චුත වෙන දවසකදී මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබ. ජීවිතයේ මුලදීම මේ සංඛාරයන්ගේ නිත්‍ය කියන මුලාව වෙනට අනිත්‍ය කියන එක තේරුම් ගන්න ලැබීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණයෙන් සැනසෙන මං විවර කරගන්නට මෙම ධර්ම දානයේ හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම රෝගීව සිටින්නා වූ අයට නිරෝගී සුව පිණිසත් සුභ උපන්දින පිණිසත් ධර්ම දක්ෂිනාවෙහි අනුග්‍රහක දායකත්වයේ දරුවා ඔබ හැම දිනාටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් මෙම කරුණ අවබෝධය තවදුරටත් ඔබේ ජීවිත මෙලොව වශයෙන් නිදුක් කරන්න නිරෝගී කරන්න සුවපත් කරන්න දුවිත දීර්ඝායු සම්බන්ධ කරන්න හේතු වේවා. රැකියා ආදී කටයුතු යන්නේන ගමන් විමන් යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට ආශිර්වාද ලැබේවා. රෝග පීඩාවන් දුර වේවා අලුතින් රෝග පීඩාවකටපත් නොවේවා. කල්යාණ මිත්‍ර සේවනයේ අගේ වැටහේවා. මේ
විශේෂ පුණ්‍යානුමෝදනාව. net FM ගුවන්විදුලි නිෂ්පාදනාංශයේ සේවය කළ ගයන් සිල්වා තරුණ මහත්මයා නැත්නම් පුතණුවන් හදිසියේ මෙලව හැර ගිය බව පත් වූ බව දැනගන්න ලැබෙනවා. මේ වෙනුවෙන් net FM කරු සභාපතිතුමන් සමස්ත කාර්ය මණ්ඩලයේ බලවත් සංවේග දුක පළ කරන අතර එතුමන්ට සංසාරේ වසන අතුර අකල් මරණයකට ගොදුරු වී උතුම් නිවන් සම්පත් ළඟා කරගන්නට හේතු ආසනා වේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. සංකාරගතං චිත්තං කියන තැනට එන්න අවශ්‍ය ඔබේ අවබෝධය පුළුල් වේවා. ඒ තුලින් ඔබ හැම දිනාට ලෞකික අභිවෘද්ධිය වගේම ලෝකෝත්තර අභිවෘද්ධිය සලසා ගන්න මගත් ජීවිතය තුළට මතු කරගන්නට එක් කරගන්නට මෙව ධර්ම දක්ෂිනාව, ධර්ම දාණය, ධර්ම ශ්‍රවණය හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි.